ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රේමාන්තිනි මේ නිසා අපිට ලැබෙන ආශිර්වාදය රැක ගන්න බැරි වෙලා තියෙනවා. මේ කාරණේ. මොකද හේතුව අපි ඉනිමකට පයින් ගන්නවා. මේ තුලින් අපි බලන්න යන ප්‍රේමාන්තිනි ආශිර්වාදය රැක ගන්න ඕනේ. මොකද අපි දන්නවා දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. හලෙලූයා. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද. අපි බොහෝසේ ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපව අනු කරලා නැහැ. උන්වහන්සේ අපව අතරමං කරලා නැහැ. උන්වහන්සේ අපව බඩගින්න කියලා නැහැ. උන්වහන්සේ කුණු විදිහට අපි රැකවලාගෙන පිළිගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් අවස්ථාවක ප්‍රේමවත්නි අපි මේ ආශිර්වාදයට දුබක් කළාට පයින් අහලා ඒ නිසා අපිට ඒක දිගින් දිගටම භුක්ති විඳින්නට බැරි වෙලා තියෙනවා. පළවෙනි පයින් ගැහිල්ල කොහෙද කරේ? පළවෙනි පයින් ගැහිල්ල උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ ඔක්කොමයි කියවන්න. දෙවියන් වහන්සේ වූ ආශිර්වාදයෙන් නුඹලා ධර්ම සම්පත් ලබා වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මූදේ මසුන් කෙරෙහිද අහසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නේ ඕක බදාරසේ. තවද උන්වහන්සේ මුළු පොළොව තලයේ ධාන්‍ය දරන සියලු කැලෑටද බීජ සහිත ඵල දරන සියලු ගස්ද නුඹලාගේ ආහාරය පිණිස වේවායයි කීවා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ අපට සියල්ල දුන්නේ නැද්ද? ප්‍රේමාන්තිනි ආහාර දුන්නා. ඒ විතරක් නෙමෙයි අපිට බලය දුන්නා. අපිට අධිකාරීත්වය දුන්නා. අපිට මේ පොළොව යටත් කරගන්න ස්වාමීන් වහන්සේගේ කරුණාව දුන්නා. අද දෙවියන් වහන්සේගේ පැත්තෙන් බලනකොට මේ පොළවේ අධිකාරීත්වය තියෙන්නේ අප තුළයි. ඒක අමතක කරන්න එපා. මොකද දෙවියන් වහන්සේ මම මේ ඉස්සෙල්ලා කියලා තියෙනවා දෙවියන් වහන්සේ අපිට දුන්නු අධිකාරීත්වය උන්වහන්සේ අයිතිකාරක් ගත්තේ නෑ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ නුඹලාට මොනවා හරි ඕන නම් මේ පොළවේ ඉෂ්ට කරගන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් මගෙන් ඉල්ලන්න. මොකද නුඹලා ඉල්ලුවොත් විතරයි මම දෙන්නේ. මම බලහත්කාරයෙන් ඔකට ඇඟිලි ගන්න ඉන්නේ නෑ. උන්වහන්සේ සාධාරණයි. ඉතින් උන්වහන්සේ අපිට මුළු පොළොවම බාර දීලා පොළවේ අධිකාරීත්වය දීලා උන්වහන්සේ අපිට මොකක්ද කියන්නේ? යටත් කරගන්න. පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. ඊගාවට මුහුදේ වසුන් කෙරෙහි, පක්ෂීන් කෙරෙහි බලය හැම පොළොව පුරාම අපිට බලය පවත්වන්න. උන්වහන්සේ අපිට බලය උන්වහන්සේ දුන්නා. ඒ උන්වහන්සේ මේ සියල්ලම අපිට දීලා ඉවරයි. හලෙලූයා. හැබැයි ප්‍රේමවන්තයනි අපි දන්නවා මේ ලැබිච්ච ආශිර්වාදය, මේ ලැබිච්ච අධිකාරීත්වය, මේ ලැබිච්ච තත්ත්වය අපි යටත් පහක් ලෙස භුක්ති විඳින්නේ නැතිව මොකක්ද මිනිස්සයා කරේ? ඉනිමකට පයින් ගියා. ඉනිමකට පයින් ගියා. අපි දන්නවා ප්‍රේමවන්තයනි උප්පත්ති තුනේ මොකක්ද උනේ? යක්ෂය ඇවිල්ලා කතා කරනකොට එන්න සත්‍යයක් පිළිතුරු දෙන්නේ සැබවින්ම ඔබ මැරෙන්නේ නැත. ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේදී ඔබගේ ඇස් පෑගී මොකද දෙවියන් හා සමාන වී ඔබත් හොඳ නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ බදාගසේ. දැන් මම මේ වෙලාවේ මේක විස්තර කරන්න යන්නේ නැහැ. මේකේ විස්තරක් නොකරනොත් මම පෙන්නන්න යන්නේ ප්‍රේමවත්නි. මිනිස්යා කොහොමද පයින් ගියේ? දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච ආශිර්වාදය. ඇයි පයින් ගියේ? කාට රැවටිලාද? සාතන්ට රැවටිලා. එතෙක් මිනිස්යා හිටියේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ. හැබැයි සාතන් ඇවිල්ලා බලහත්කාරකම් කරෙත් නෑ. සාතන් ඇවිල්ලා යම් කිසි දෙයක් මිනිස්යාට ඔළුවට දැම්මා. මිනිස්යාට ඔළුවට දාපු ගමන් මොකද මිනිස්යාට ඕන උනේ දෙවියන් හා සමාන වෙන්න. දෙවියන් හා සමාන වෙන්න මිනිස්යාට ඕන වෙලා මොකක්ද මිනිස්යා කරේ? ඒ ඊමකට පයින් ගියා. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වේ ආශිර්වාදයක් වෙන්නයි. ඊගාවට ආබ්‍රහාම පවා කැඳවලා දෙවියන් වහන්සේ කිව්වේ මම නුඹට ආශිර්වාද කරන්නේ නමුත් නුඹ ආශිර්වාදයක් වෙයන්න කියලා ආබ්‍රහාම්ට කිව්වේ. එතකොට දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා මිනිස්යාට පොළොව බාර දුන්නේ. පොළොව පුරා පැතිරිලා පොළොව වගා කරලා පොළොවේ සම්පත් ඇති කරලා ඒ පොළොවේ බලයක් අරගෙන මේ ලෝකය සස්පෙක්සාරනේ ඊටාත්ම සරුසාර පොළොවක් බවට ලෝකයක් බවට පත් කරගන්න. හලෙලූයා. ඉතින් ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේගේ ඒ අනුමුණ ඒකයි. තිමෝති පොතේ තිමෝතිය
පාවුල් තිමෝතියස් ලියලා කියන මොකද උඩුමුලුදී අස්තීර ධනය කෙරෙහි නොව සියල්ල අපට මුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනතුන්ට අවවාද කරන්න. කවුරු කෙරෙහිද බලාපොරොත්තු කියන්නේ? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තියන්නේ. ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙසද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙසද සියල්ල අනුන් හා සමග ත්‍යාගශීලීව බෙදා ගැනීමට ලැබෙන ලෙසද අවවාද කරන්න. මෙසේ කිරීමෙන් ඔහු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කර ගන්නවා. මේක තමයි දෙවියන් වහන්සේගේ අරමුණ උනේ. මොකක්ද දෙවියන් වහන්සේගේ අරමුණ? අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ අන්‍යයන් සමග බෙදා ගන්න. අපිට ඇති දේ අන්‍යයන් සමග බෙදා ගන්න. ප්‍රේමවන්තනි විශේෂයෙන්ම මේ දවස්වල කිතාවක් අත්‍යවශ්‍ය දෙයක්. අපි මතක තියාගන්න ඕනේ මේ දවස්වල ප්‍රේමවන්තනි නැති එක්කනා නැති එක්කෙනෙක් කියලා අපිට පේන්නේ නැහැ ඇස් වලට. හැබැයි අපි මනුෂ්‍ය සම්බන්ධකම් ඇති කරගත්තොත් ඒ මනුෂ්‍යයන් සමග කතා කරොත් ඒගොල්ලෝගේ අභ්‍යන්තරයට ගියොත් අපිට පේනවා අද මනුෂ්‍යයන් කොච්චර අවශ්‍යතාවයන් වලින් පෙළෙන අයද. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට සමහරවිට තේරෙයි දෙවියන් වහන්සේ අපිට කොච්චර දීලා තියෙනවද. හලෙලුයා. ආමෙන්. දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අන්‍යයන් සමග බෙදා ගන්නයි. ආමෙන්. ඒ වගේම තමයි ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ අපිට දෙනකොට අපි මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේ ලොකු දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. මොකක්ද ඒ බලාපොරොත්තු වෙන්නේ? අන්‍යයන් සමග බෙදා ගන්න. අන්‍යයන්ට ආශිර්වාදයක් වෙන්න. ඉතින් ඒ නිසා ප්‍රේමවන්තනි අපි මේ දේ කරනවා නම් දෙවියන් වහන්සේ අපිට දෙනවා. හැබැයි දෙවියන් වහන්සේ අපිට දෙනකොට දෙවියන් වහන්සේ යමක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මොකක්ද? අනිත්‍යයක් සමග බෙදා ගන්න. මම හිතන්නේ මේ දවස්වල ප්‍රේමවන්තනි අන්‍යයන් සමග බෙදා ගන්න අයට මම හිතන්නේ දෙවියන් වහන්සේ විවිධ අත්දැකීම් දීලා. විශේෂයෙන්ම මේ දවස්වල. තියෙන දේ අපිට තියෙන දේ නැති අයත් එක්ක බෙදා ගැනීම කරනකොටගෙන දෙවියන් වහන්සේ පුදුම ආශිර්වාද කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා. දැන් ප්‍රේමවන්තනි මේ ආශිර්වාදය රැක ගන්න. දෙවියන් වහන්සේ අපට දී තිබෙන අනුග්‍රහය රැක ගන්න. පිළිස බයිබලයේ අපි ටිකක් බලමු දේව වචනයෙන් අවවාද ගොඩක් තියෙනවා. අපි ටිකක් බලමු මොනවද දේව වචනයෙන් අපිට දෙන අවවාද. දීති නීති සංග්‍රහය 8 වෙනි පරිච්ඡේදයේ මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් කියලා තියෙනවා. දීති 8 7 වෙනි පදයේ ඉඳලා අපි කියමු කොහොමද. ඔබේ දෙවි සංවිධානන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන ඒක. හලෙලූයා. අපි දන්නවා අපි ජීවත් වෙන මේ රට ප්‍රේමවන්තයේ සරුසාර රටක් කියන තත්ත්වයටපත් වෙන්නට අපි දන්නවා අපිට මොන සිහිනද තියෙන්නේ නේ. හැබැයි මතක තියාගන්න දෙවියන් වහන්සේ දේව වචනෙන් දෙන පොරොන්දු අනිවාර්යයෙන් මේ පොරොන්දු දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ආමෙන්. උන්වහන්සේ අපව ගෙනෙනවා ඒ වනාහි දිය ඇල වලින්ද මිටියාවතින්ද සහ කඳුකරයෙන් පැන නගින දිය උල්පත් සහ ඔකුණු වලින්ද ගහන පුරට. දැන් අපේ රට අරන් බැලුවොත් මේ ඔක්කොම ඒවා නැත්නම් අපේ රටේ බලන්න කොච්චර දිය ඇලි කඩනකොට ප්‍රේමවන්තයන් අපිට නැති දෙයක් නැහැ. විදුලි බලය මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙනවා. මිටියාව ඒ වගේම කඳුකරේ පැන නගින දිය උල්පත් සහ ඔකුණු වලින්ද ගහන පුරට. එය තිරිඟු සහ යවද මිදිද අතික්කා දෙලුම් ඔලීවද තෙල් හා මීපැණිද ඇති රටක. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ භෝග වලින් සම්පූර්ණත්වයේ පෙන්වන ප්‍රේමවන්තයන් අපේ රටට අවශ්‍ය හැම දෙයක්ම දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව. හිඟයක් නැතිව කෑමට ආහාරද ඔබට අවශ්‍ය සියල්ලද ඇති රටක. ඔබ විශ්වාස කරනවද? ආමෙන්. සියල්ල ඇති. කිසිම හිඟයක් නැතුව ප්‍රේමවන්තයනි අපේ රටට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා වේ. එහි පර්වතවල යඹුර ඇත. එහි කඳු වැටියෙන් තඹ පැන ගන්නට පුළුවන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රශංසා වේ. ඔබ ආහාර මොකද යඹුර කියන්නේ? යඹුර කියන්නේ මොනවද? එහි පර්වතවල යඹුර
මම හිතන්නේ යකුරු කියන්නේ බොරදෙන්. ඒවට තමයි මම හිතන්නේ යකුරු කියන්නේ මම දන්නේ ඒක හරියට හොයන්න ඕනේ. හරි? හා? ඔව්. දැන් අපි දන්නවා ප්‍රේමවන්තනේ ලංකාවේ තියෙනවා. නමුත් ඒක හරියට හොයාගෙන නැහැ. දෙවියන් වහන්සේ ඒවත් අපිට සපයලා තියෙනවා. හලෙලූයා. දැන් මෙතන මොකද්ද කියන්නේ? ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු ඔබේ දෙවි සමිඳානන් වහන්සේ කොට දුන් සරුසාල රට උදෙසා උන්වහන්සේට ස්තුති පිටිය. මෙතන පොඩි වරදක් දකින්නවද? දකින්න? මොකක්ද වරද? ආහාර අනුභව කරන්න ඉස්සෙල්ලා අපි ආහාර අනුභව කරන්න ඉස්සෙල්ලා අපි කොහොම හරි යාඥා කරනවා. අපි යාඥා කරලා ඒ ආහාර ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි කවදාවත් කාලා ඉඳුනන් පස්සේ ප්‍රේමවන්තයනි අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවාද ඒ කාපු ආහාර ගැන? අපි කරනවා. ඇත්ත කියන්නේ කරනවා. අපි ඉන්ද්‍රියලා කරනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රේමවන්තයනි අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ඔක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සභාවක් ගත්තත් සභාවක් එකට එකතු වෙලා අපි කන්න ගියත් අපි කන්න ඉස්සෙල්ලා අපි ඉක්මනට යාඥාවක් තියමු කියලා තමයි දැන් කන්න එපා ඉක්මනට. ඒ නිසා ඉක්මනට කවුරුහරි ළඟ ඉන්න කෙනෙක් පාදුනාස් කෙනෙක් නැත්නම් කාමරේ ගින්නලා ඉක්මනට යාඥාවක් තියෙනවා. කාලා ඉවරුණාට පස්සේ ස්තුති කරනවද? නැහැ. අපි ස්තුති කරන්නේ නැහැ. මුගක් වෙලා. දැන් ප්‍රේමවන්තනි දේ වචනේ මොකක්ද කියන්නේ? ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු ඔබේ දෙවි සමිඳානන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන්වහන්සේට ස්තුති පිටිය. ප්‍රේමවන්තනි විතරනේ මේ දේ වචනේ කියනවා. ඒ එතනම කියනවා මම අද දින ඔබට අනකරන ඔබේ දෙවි සමිඳානන් වහන්සේගේ අනමනත් නීති සහ නියෝගද නොපිළිපැදීමෙන් උන්වහන්සේ අමතක නොකරන ලෙස අප බලා ගන්න. උන්වහන්සේ දීලා තියෙන මේ නීති පිළිපදින්නේ නැතිවීම කරන කොටගෙන දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙන ආශිර්වාදය අපිට රැක ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා දේව වචනේ කියනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකක්ද අපිට වෙලා තියෙන්නේ? මොකක්ද අපි අතපසු වෙලා තියෙන්නේ? මේ දීප්ති කතාවේ එදා දෙවියන් වහන්සේ මේ දේව ජනතාවට දුන්නු පණිවිඩය. ඒ කියන්නේ එදත් දේව ජනතාව ප්‍රේමවන්තේ කන්න ඉස්සෙල්ලා යාඥා කරලා තුති පුදලා කාලා තියෙනවා. හැබැයි කාලේ ඉවරනන් පස්සේ ඒගොල්ලෝ තුති පුදලා නැහැ. එහෙම නැත්නම් තුති පිදුවා නම් දේව වචනේ දෙවියන් වහන්සේ මේක කියයිද? නෑ. ඒක කරලා නැති නිසා තමයි දෙවියන් වහන්සේ කඩින්ම ඒක කියන්නේ දේව වචනේ. දැන් මෙතන මොකක්ද කියන්නේ? ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වී හොඳ ගෙවල් කනා ඒවායේ පදිංචි වූ පසුද ඔබේ ගමපට්ටි සහ එළු ගැටළු පට්ටි ගණනින් බහුල වී රන් රිදී වැඩි වී ඔබ සතු සියල්ල වර්ධනය වූ පසුද මොකද ඊපස්සේ කියන්නේ ඔබ හිස උතුම් මානුකනේ කියන උළු ඉදුම ගන්න එපා කියනවා නේ මොකද කියන්නේ උළු ඉදුමවා ගන්න එපා මොකක් නිසාද හොඳ ගෙවල් තියෙන නිසා හොඳට ආහාර තියෙන නිසා හොඳට එහි පදිංචි වෙන නිසා හොඳට ගවපට්ටි සහ එළු ගැටළු මේ ගවපට්ටි එළු ගැටළු කියලා කියන්නේ ප්‍රේමවන්තිනි ඉදා යුගයේ තිබිච්ච සම්පත එදා මිනිස්සුන්ව මැන්නේ කොච්චර ගවපට්ටි තිබ්බද කොච්චර එළු පට්ටි තිබ්බද ඒකෙන් තමයි මැන්නේ එතකොට ඒවා තියෙන නිසා ඒවයින් බහුල වීම රන් රිදී වැඩි වෙලා ඔබ සතු සියල්ල වර්ධනය වෙච්ච නිසා මොකද කියන්නේ ඔබේ ඔළුව ඉදුමවා ගන්න එපා. වහල් කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටකටගෙන ඔබේ දෙවි සමිඳානන් වහන්සේ අමතක නොකරයි. ප්‍රේමවන්තනි මේ කුංචි දෙයක් වෙන්න පුළුවන් නමුත් දේව වචනේ අපිට පැහැදිලිව මේ කියනවා. පැහැදිලිව කියනවා ප්‍රේමවන්තනි. මොකක්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ දුන්න දෙයට පයින් ගහන්න එපා. ඒක ආරම්භයේදීම පටන් ගත්ත මනුෂ්‍ය වර්ගය. ඒක පටන් ගත්ත මනුෂ්‍ය වර්ගයේ පටන් ගත්තම ප්‍රේමවන්තනි ඒක දිගින් දිගටම යන්න පටන් ගත්තා. දැන් දේව වචනේ කියන්නේ මේ ඔක්කොටම පස්සේ ඔළුව
කරන ප්‍රේමාන්තනි මේ වෙලාවේ එක්තරා දේවදාසේ එයා ඈත පළාතක වැඩ කරේ. එයා ඒ පළාතේ වැඩ කරනකොට ප්‍රේමාන්තනි පොඩි ප්‍රශ්නයක් වුණා. එයාගේ භාර්යාවරු හිටිය 3 දෙනෙක් විතර 3 දෙනාම මැරිලා. ඒ පළවෙනි භාර්යාව මැරිච්ච නිසා දෙවෙනි භාර්යාව බැඳ දෙවෙනි භාර්යාව මැරිච්ච නිසා තුන්වෙනි එක්කනව බැඳ ඔය විදිහට භාර්යාවන් 3-4 දෙනෙක්ම හිටියා. හැබැයි ඔක්කොම නෑ මැරිලා. දැන් එයා දේව සේවය කරනවා. එතකොට එයාට අවුරුදු 50 ගානක් එක් වෙනකොට. එයා මට කිව්වා පාදුන් වහන්සේ මට තව ප්‍රසාදයක් බෙද ගන්න ඕනේ. මොකක් ප්‍රශ්නයක් නෑ. මොකද ඔයගොල්ලෝ එයා මේ නරක විදියට ආශ්‍රය කළා ඩිවෝස් වෙලා නෙමෙයි වාගේ භාර්යාවරුන් හිටපුවා ඔක්කොම මිය ගිහිල්ලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මම මේ සහෝදරයට කිව්වා හැබැයි බ්‍රදර් කරන දේ හරියට කරගන්න. කරන දේ හරියට කරන්න. දැන් කොහොම හරි ඒ සභාව යාට බාර දීලා මට යන්න තිබුණා මගේ වැඩිපුර අධ්‍යාපනයට ඉංගලන්තයට යන්න තිබ්බ අවුරුදු එකමාරකට මම යන්නේ ඉස්සෙල්ලා ඒ සහෝදරයගෙන් යමු සහෝදරයා ඔබ මේ සභාවේ ඉන්නවද මම ගිහිල්ලා එනකම් එහෙම නැත්නම් ඔබ වෙන අලුත් තැනකට මම දාලා යන්නද එයා කිව්වා නෑ නෑ පාදුනාසි ගිහිල්ලා එන්න මම මෙතනම ඉන්නම් ඊට පස්සේ මම ගිහිල්ලා කොහොම හරි අවුරුදු එකමාර ගත කරලා එන්න කිට්ටු කරලා මට එහෙන් මෙහෙන් ආරංචි ආවා මේ සහෝදරයා ක්‍රිස්තියානි නොවන කාන්තාවක් සමග පැටලිලා තියෙනවා කොහොම හරි අන්තිමේදී කසාද බැඳලා මෙයා මේ කාන්තාව මිෂන් හවුස් එකට ගෙනල්ලා තියෙනවා ඉතින් ඒ නිසා ඒක සභාවට කියලාත් නෑ මෙතන ලොකු ප්‍රශ්නයක් කොහොම හරි මම එහෙ ඉඳලා උපදෙස් දුන්නා මෙහාට පුළුවන් තරම් ඉක්මනට ඒ දෙන්නව ගන්න එළියට ඒ දෙන්නව අරගෙන වෙන තැනකට අරින්න ගියක් කුලියට අරගෙන හරි කමක් නැහැ. හැබැයි ඒ තැන මෙතෝදිස් සභාව කියලා නම් කරන්න එපා. ඒ දෙන්න එතන තියන්න. එයාට එතන සුභාරංචි දෙන්න පුළුවන් නම් දෙන්න පටන් ගන්න ඒකට කමක් නැහැ. කොහොම ඉන්න දෙන්න මම තම මාසයකින් එනවා මම ඇවිල්ලා බලා ගන්න. හැබැයි අර ඉන්න සභාවේ යාව තියන්න එපා. යාව ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට එතනින් එළියට ගන්න කියලා. මොකද එතන තිබ්බනම් ඒ සභාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කොහොමද ඒක කරේ නැහැ. කොහොමරි අපේ දේවදාසෙක් ගිහිල්ලා කතා කිරීම කරනකොටගෙන ගොඩාක් දේවල් අන්තිමේදී කරපු බොරු දේවල් එළිවුණා. එළිවුණාන් පස්සේ අන්තිමට මොකද වුනේ? මේ ගෑනුවෙක් කන ඒ බ්‍රදර්ව දාලා යන්න කියලා. අත්කරලා ගියා. මේක මෙයාට තරහා ගන්න බැරිව මෙයා මොකක්ද කරේ? එයාටම දීලා තිබිච්ච කුංචි මොටරසයිකල් එක අරගෙන ගිහලා ඒ සභාවේ අලුත් අයව බෞද්ධිස්ම කරපු ගඟ ගාව වහකුප්පියක් බිව්වා. වහකුප්පියක් බිල දවසක් උදේ බලනකොට ඔක්කොම මිනිස්සු ඉතිරි මැරලා. කවුද මේ මැරලා ඉන්නේ? ආවල් පල්ලියේ ෆාදර් ඒ ගම්වල මිනිස්සු කියන්නේ ෆාදර් කියලා. අපිට බ්‍රදර් කෙනෙක් වුණාට අපිට ඉවැන්ජලිස්ට් කෙනෙක් වුණාට ඒ ගම්වල මිනිස්සු කියන්නේ ඔක්කොම ෆාදර් පල්ලියේ ෆාදර්. පල්ලියේ ෆාදර් වහබීලා මැරිලා. හැබැයි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න මේ වෙලාවේදී කොහොම හරි එතනට ඇවිල්ලා තියෙනවා මෙඩිකල් කොලෙජ් එකේ ඉගෙන ගන්න ළමෙක්. එයා නිවාඩුවට ගෙදර ආපු ගමන්. එයා මෙයාව දැකලා ළඟට ගිහිල්ලා නාඩි චෙක් කරනකොට මෙයාගේ නාඩි වැඩ. එතකොට එයා කියලා තියෙනවා මෙයා තාම මැරිලා නැහැ. අපි ඉක්මනට මෙයාව ස්පිතාලට අරන් යමු කියලා. එයා ස්පිතාලට අරගෙන ගියා. දැන් මට මතකයි මම කොළඹට ආපු ගාම එයාපෝට් එකට ආපු ගාම දීප්ති මට ඉස්සෙල්ලාම කියපු දේ තමයි අහවලා වහබීලා දැන් ඉන්නේ ස්පිතාලේ. ප්‍රේමාන්තේනි ආපු ගමම පළවෙනි දේ මම කරේ ඊට පහුවෙන්දම මං ගියා ස්පිතාලෙට. ස්පිතාලෙට යනකොට එයා හිටියා ඇඳේ මං හිතන්නේ එයාට හරියට මාව අඳුරන්න බෑ නමුත් මම ඉස්සෙල්ලාම ගිය වෛද්‍යවරයා වගේ. මං ડોක්ටර්ව හම්බෙලා මං ડોක්ටර්ගෙන් ඇහුවා දැන් මෙයාගේ තත්ත්වය මොකක්ද කියලා. ડોක්ටර් ලස්සන කතාවක් කිව්වා. ડોක්ටර් මගෙන් ඇහුවා ඔබ කවුද කියලා. මං කිව්වා මම මේ අහවල් පල්ලියේ බාරව ඉන්න පාද කියලා කතන්දරේ කිව්වම ડોක්ටර් මට ඉඳන් කියනවා ෆාදර්ගේ ඔය බ්‍රදර්ව බේරගත්තේ අපි නෙමෙයි කිව්වා. පාර කතන්දරේ මොකක්ද කිව්වේ? එයා කිව්වා දැන් දවස් 3කට ඉස්සෙල්ලා මෙයාගේ ගහලා තිබිච්ච මැෂින්ස් වලින් ඔක්කොගෙම පෙන්නුවා කිව්වා මෙයා මැරිලායි කියලා. ඒ පාර නර්ස් ඇවිල්ලා ડોක්ටර්ගෙන් අහලා තියෙනවා මේ මැෂින්ස් ගලවන්නද කියලා.
ડોක්ටර් ඒ වෙලාවේ කපාට ලෙඩා දිහා බලනකොට හැබැයි එයා දැක්කලු ડોක්ටර් ලෙඩා ගාව තුන් දෙනෙක් යාක්ෂා කරනවා. එපාර නර්ස් කිව්වලු අර කවුරු තුන් දෙනෙක් යාක්ෂා කරනවා නේද? ඒ යාක්ෂා කරලා ඉවරලා ගියාට පස්සේ මැෂින්ස් ටික ගලවන්න. දැන් මේ ડોක්ටර් මට කියන්නේ කියලා ડોක්ටර් මට කියනවා ඒ තුන් දෙනා යාක්ෂා කරලා ඉවර වෙලා යනවත් එක්කම අයිත් පාරක් ඔක්කොම මැෂින්ස් ටික සක්‍රිය වුණා. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ. ඒ පාර නර්ස් කිව්වලු ගලවන්න එපා. ඒ ડોක්ටර් කියනවා පාද වැඩිම කාලයක් අපේ මේ ස්පිරිතාලේ ICU එකේ තියාගත්ත ලෙඩා මෙයා තමයි කියලා. හැබැයි මම පැහැදිලිව කියනවා මේ ලෙඩාට පණ දුන්නේ අපි නෙමෙයි. මේ ලෙඩාට පණ දුන්නේ පාද අදහන දෙවියන්. හalleluya. දෙවියන් වහන්සේ ප්‍රශංසා. කතන්දරේ ඒක නෙමෙයි. ඊට පස්සේ මම මෙයාත් එක්ක හිටියා. දැන් මොනවනම් මෙයා වහ බීලා. මෙයා වයික් පාරක් මට බෑ මේ පල්ලියට ගිහිල්ලා දාන්න. හැබැයි මම මෙයාත් එක්ක හිටියා. ඉඳලා මෙයාට හොඳ වෙනකන් ඉඳලා මෙයාව ඩිස්චාර්ජ් කරනකන් ඉඳලා මමම ගිහිල්ලා මෙයාව වෑන් එකේ දාගෙන එයාගේ සහෝදරියගේ ගෙදරට මම එයාව එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා ඒ සහෝදරියට බාර දීලා මම පස්සේ එයාට කිව්වා බ්‍රදර් ඔයාට ජීවිතය දීලා තියෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔයාට ජීවිතය දීලා තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ නිසා ඔයා දෙවියන් වහන්සේ තුල අනිවාර්යයෙන්ම සමාව ඉල්ලලා පළමුවෙන්ම සමාව ඉල්ලලා ඔයා දෙවියන් වහන්සේ තුල ඔයා උන්වහන්සේගෙන් අහන්න ඕන ස්වාමීනි ඔබ වහන්සේ මාට මේ ජීවිතය දුන්නේ ඇයි? මොකක්ද ඔබ වහන්සේගේ බලාපොරොත්තුව? මා ඉදිරියට ගෙනියන්නේ කොහොමද? කියලා මම එයාට අවවාද දුන්නා විතරක් නෙමෙයි ඊට පස්සේ මම හැමතිස්සෙම ගිහිල්ලා මම එයාව බැලුවා එයාට මුදල් වලින් උපකාර කරා එයාට ජීවත් වෙන්න. ඔය මිනිහුණක පාත්‍රයෙන් දවසක් මෙයා ඇහුවා ෆාදර් දැන් අයිත් පාරක් මට මෙතන සභාවේ සේවයට එන්න ඕන. මං කිව්වා බ්‍රදර් ඒක දේව කැමැත්ත අනුව නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන. හැබැයි දැන් නෙමෙයි. කොහොම ටිකක් ඉන්න. අපිට බෑ අයිත් පාරක් මේ වෙලාවේදී ඔයාව සභාවකට සේවයට දාන්න චුට්ටක් ඉන්න. ඔයා ගොඩ නැගෙන්න ඕන ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් හරි ලකුණක් එනකම් ඔයා ජීවිතේ ගොඩනගාගෙන ඔයාගේ අතේ වෙච්ච දේවල්ට ඔයා සමාවිල්ලලා ඔයා ඉන්නකම් ඉන්න. මොකද මට බෑ බ්‍රදර් මෙතෝදිස් සභාවට ගිහිල්ලා කියන්න මූලස්ථානයට ගිහිල්ලා කියන්න මේ විදිහට වහබීලා ඔයා මැරෙන්න ගිය වෙලාවේදී. ඒ නිසා අනිත් එක හේතුව ඔයාගේ වැරද්ද වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා මට බෑ මේ වෙලාවේදී ඔයාව රෙකමන්ඩ් කරන්න සභාවට අයිස් පාරක් යන සේවයක් දෙන්න කියලා. පොඩ්ඩක් ඉන්න. නිශ්චල වෙන්න. මෙයා මට බෑන්නා අන්තිමට මොකද කිව්වේ ෆාදර්ට ඕනේ නැතුණාට දෙවියන් වහන්සේ මට ඕන නිසා මාව දෙවියන් වහන්සේ ගලවා ගත්තේ. මෙතෝදිස් සභාවට මාව ඕනේ නැත්තම් දෙවියන් වහන්සේට මාව ඕන මතකද කියලා දෙවියන් වහන්සේ මෙතෝදිස් සභාවට දඬුවම් කරනවා කියලා බෑන්නා මාව අතන හොරාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයා මාත් එක්ක කතා කරන්නේ නැහැ. හැබැයි මම නිතරම බලනවා මෙයාට කෝල් කරන්න. දවසක් මම ඔෆිස් එකේ ඉන්නකොට මේ බ්‍රදර් ආවා. කාලෙකට පස්සේ මේ බ්‍රදර් ආවා. මේ බ්‍රදර් ඇවිල්ලා එනකොටම මම මේ බ්‍රදර්ට කිව්වා ජේසු පීටර්යි බ්‍රදර්. ජේසු පීටර් නෙමෙයි බුදු සරණ. මම කොහොමද? ඔව්. මොනවද දැන් කරන්නේ? මම රූප විකුණනවා කියලා එයාගේ බෑග් එකේ තිබිච්ච රූප පෙන්නුවා. හින්දු දෙවියන්ගේ රූප, බුද්ධ රූප, එක දෙවියන්ගේ රූප බෑග් එකක් පුරවලා දැන් එයා එක රූප විකුණනවා. ඒ පාරේ එදත් එයා මොකද්ද කියන්නේ? මට දෙවියන් මාව දෙවියන් වහන්සේ බේරගත්තට මෙතෝදිස් සභාව මාව පැත්තකට දැම්මා පයිලා. ප්‍රේමවන්තයනි මොකද්ද යාට උනේ? දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරලා අන්තිමට දුන්නාන් පස්සේ මොකක්ද උනේ? හිස බුදුන් වහන්සේ. මන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. අදත් එයා ජීවිතුන් අතර ඉන්නවා. මේ ගියසුමාගේ පුරුසුමානේ මම යාත් එක්ක කතා කරා. මගේ පාර ඇහුවා බ්‍රදර් දැන් මොකද කරන්නේ තාම? මම තාමත් රූප විකුණනවා. මම ඕවා අන්නේ දෙවියන්ගේ රූපද? නෑ පාද දැන් නම් මම උතුම් දේව වචනේ රූප තමයි විකුණන්නේ. හalleluya. දෙවියන් වහන්සේ ප්‍රශංසා. ප්‍රේමවන්තයනි
මෙන්න මේක තමයි හුඟක් වෙලාවට අපි ඉනිමකට පයින් ගහනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේට යම්කිසි ඉලක්කයක් යම්කිසි අවශ්‍යතාවයක් තියෙන නිසා දෙවියන් වහන්සේ මේ මිනිස්යාව බේරගත්තා. පුදුම බේරගැනීම බේරගත්තා. ඒ වෛද්‍යවරුන්ගේ කටින්ම කිව්වා ඕගොල්ලෝගේ දෙයියෝ තමයි මේ මිනිස්යාව බේරගත්තේ කියලා. ඒ බේරගෙන තියෙද්දි අන්තිමදී මොකක්ද කියන්නේ? සභාවට අවනත වෙන්නේ නැතුව එයා හිස උදුම්මාගෙන එයා අන්තිමදී සභාවට දොස් කියලා අන්තිමට දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේගේ හිතරිද්දවකට තමයි එයාගේ ගමන ගියේ. හැබැයි අද එයාට අයිතිපාරක් සේවයට එන්න බෑ. දැන් එයාට අවුරුදු 82ක්. ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න ඕන අපේ ජීවිතේ ගොඩක් අවස්ථාවලදී දෙවියන් වහන්සේ යමක් කරනවා ප්‍රේමවන්තයනි ඒ හේතුව මොකද දෙවියන් වහන්සේ අපිට අනුකම්පා කරන නිසා දෙවියන් වහන්සේට අපිව ඕන නිසා. ආමෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේට අපිව ඕන නිසා යම් කෙනෙක් කියනකොට දෙවියන් වහන්සේට ඔබව අවශ්‍ය නිසා දෙවියන් වහන්සේ මේ දේ කරනවා කියලා කියනකොට ප්‍රේමවන්තයනි දේව වචනයට අනුව එදා ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ කිව්වා වගේ මොකක්ද වෙන්නේ? අපේ ඔළුව ඉදුමෝ ගන්නවා. අපි උඩුගු වෙනවා. අපි උඩුගු වෙනවා. උඩුගු වෙලා මොකක්ද කරන්නේ? දෙවියන් වහන්සේම අපිට දුන්නා වූ ආශිර්වාද වලට අපි පයින් ගන්නවා. අපි ඉනිමගට පයින් ගන්නවා. නමුත් ප්‍රේමවන්තයනි දේව වචනේ කියනවා ඒ ද්විතීය පොතේම කියන කොහොමයි? මා මේ ධන සම්පත උපයාගත්තේ මගේම බල පුළුවන්කමින් සහ සවේ ශක්තියෙන් යයි ඔබ නොකීමට වග බලා ගන්න. ස්වාමින් වහන්සේ අපිව අසරණ කරලා නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේ මේ වෙලාවේදී ප්‍රේමවන්තයන් අපිව අත්හැරලා නැහැ. ආමෙන්. ස්වාමින් වහන්සේ අපිව බඩගින්න තියලා නැහැ ප්‍රේමවන්තයන්. හලෙලූයා. හැබැයි ප්‍රේමවන්තයනි කිසිම අවස්ථාවක සාතන්ට ඉඩ දෙන්න එපා. ඔබ ඇතුළට ඇවිල්ලා මේ ප්‍රකාශනය කියන්නේ මොකද්ද? මා මේ ධන සම්පත උපයා ගත්තේ මගේම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් යයි ඔබ නොකීමට වග බලා ගන්න. ඔබට ධන සම්පත උපයා ගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳානන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතුය. උන්වහන්සේ එසේ කරන්නේ අද පවතින පරිදි. ප්‍රේමවන්තනි මේ දේව වචනේ අපි මතක තියාගන්න මේක අදට අදාළයි. හalleluya. මේක මේ බයිබලයේ දේව වචනේ හැම දෙයක්ම අදාළ වචනයක්. මේක අද අපි කියවනකොට ප්‍රේමවන්තනි අදට පවතින තත්වයට දෙවියන් වහන්සේ මේ වචනෙන් අපිට කතා කරන්නේ. හalleluya. අද පවතින පරිදි උන්වහන්සේ ඔබේ පියවරුන්ට දියුරුම් දුන් නිවසුම ඉටු කරන පිණිස. හalleluya. ප්‍රේමවන්තයනි අද අපි මොන තත්වයක හිටියත් අපි මතක තියාගන්න දෙවියන් වහන්සේ අපිට මේ වචනේ කියන්නේ. උන්වහන්සේ අපිට කියනවා ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාදය කරන් පස්සේ ඔබ කියන්න යන්න එපා මේක මම ලබාගත් දෙයක් කියලා. මේක මගේ හපංකමින් ලැබිච්ච දෙයක් කියලා. ප්‍රේමවන්තයනි අපි එහෙම කරොත් මොකද්ද වෙන්නේ? අපි ඉනිමකට පයින් ගැසීමක් සිද්ධ වෙනවා. අනේ නිසා ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න. අපේ ආයෝජනයන්, අපේ බලාපොරොත්තු, අපේ හැම දෙයක්ම ප්‍රේමවන්තයනි දේව රාජ්‍ය වෙනුවෙන් අපි කළ යුතුයි. මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදය මම හිතන්නේ සමහර අය දන්නවා ඇති මේ කොටස මොකක්ද කියන්නේ. දැන් මේ කොටස ප්‍රේමවන්තයනි මේ කොටස කියන්නේ 10න් කොටස ගැන. 10න් කොටස ගැන කියන්නේ. දැන් මේ 10න් කොටස ගැන මට මෙතන දේශනා කරන්න වැඩි අදාළක් වෙන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලෝගේ 10න් කොටස් ගන්න නැහැ නේ. ගන්නවද? නෑ 10න් කොටස් කියා එක කොටසක්වත් මම ගන්න නැහැ. කවුරු හරි කොටසක් ගෙනත් දුන්නොත් එහෙම ඒක අරගෙන දෙවියන් වහන්සේට ස්තුති කරලා මම එයාට දෙනවා අවිපාරක් කියලා මොකද්ද? ලැබෙන්නේ දැන් ඔයගොල්ලෝගේ පල්ලියට දෙන්න කියලා. ඒ නිසා ඔයගොල්ලෝ කවුරුත් ගේන්නේ නැහැ මෙතන මොකක්වත්. මොකද දන්නව මම ගන්නෙ නැති නිසා. හැබැයි මම 10න් කොටස ගැන මෙතන ප්‍රකාශ කරන්නේ ප්‍රේමවන්තනි මතක තියාගන්න මට 10න් කොටස් ගන්න නෙමෙයි. නමුත් මම ප්‍රකාශ කරන්නේ ඒක අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් අදාළ වෙන දෙයක් නිසායි. මොකද්ද මේ වචනේ කියන්නේ? දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන්ද? දෙවියන් වහන්සේ කාවද රවට්ටන්නේ? දෙවියන් වහන්සේව රවට්ටන්න පුළුවන්ද? මම නුඹලාගේ මසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා
මා රවට්ටන්නෝය. දෙවියන් වහන්සේ මලාකි පොතේ දේව ජනතාවට කියන්නේ නුඹලා මා රවට්ටන්නේ මොකකින්ද? දසේ කොටස හා පූජාවන් පිදීමේය. මොකක්ද කියන්නේ? මුළු ජාතියම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත. දැන් මේ මොකක් ගැනද කියන්නේ? අපේ දසයෙන් කොටස් කියන්නේ. මතක තියාගන්න ප්‍රේමවන්තනි, දසයෙන් කොටස් ගැන කොන්දේසි දාන්න යන්න එපා. දේව වචනේ කියා තිබෙනවා ඊගාව මොකක්ද කියන්නේ? මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස. මොකද්ද මාගේ මාලිගාවේ? මගේ සභාවේ දේව මන්දිරේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස මොකද්ද කියන්නේ? ගබඩාවට ගේන්න. ගබඩාවට ගේන්න. ප්‍රේමවන්තනි, ඒකේ අපි ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ මන්දිරයේ මගේ මාලිගාවේ භෝජනයේ තිබෙන පිණිස එය හිතෙන්නේ නැති වෙන පිණිස මොකද්ද කියන්නේ? එය සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු නැර බහුල ලෙස මම නුඹලාට ආශිර්වාද නොදෙන්නේ දැයි සෝදිසි කර බලන්න. හලෙලූයා. ඒක කරලා බලන්න ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන්නේ නැද්ද කියලා. ප්‍රේමවන්තනි, අපිට එතන කිසිම ප්‍රශ්න කිරීමක් නැහැ. මම අයිති කොරළවැල්ල සභාවට නම් මම බැඳී සිටිනවා දේව වචනයට අනුව. ප්‍රේමවන්තනි, මගේ දසෙන් කොටස් පහට අරින්නද? කොරළවැල්ල සභාවට අරින්න. මම කොරළවැල්ල සභාවේ නමස්කාරය කරන්නේ ප්‍රේමවන්තනි අර මොකක්ද කියන්නේ මේ බොහොම කලාතුරකින් යන්තම් ගිය ඉරිදට එපිරිදා යන්න පුළුවන්කම ලැබුණා. මොකද මම හැම ඉරිදම මම ඉන්නේ එළියේ. දැන් මේ ඉරිදත් ඉන්නේ කොහෙද? බේරුවල සහ පැල්වත්ත සභාවල් දෙකක්, අලුත් සභාවල්. එතකොට මේ 18නේ නෑ 18 වෙනිදා උන්නේ යන්තම් ප්‍රීචින් ප්ලෑන් එකේ කොරළවැල්ල සභාවේ දේශනා කරන්න දාලා දෙනවා. එතකොට මම අනිවාර්යයෙන්ම කොරළවැල්ල සභාවට යනවා. ඊගාවට අයිත් පාරක් 24 වෙනිදා ඉන්නේ මම මඩකලපුවේ කල්මුනේ. ඒ විදිහට ප්‍රේමවන්තයන් හැම ඉරිදම දෙවියන් වහන්සේ අපිව හැමතැනම ගෙනියනවා. ඒ කොහේ ගෙනියත් මගේ දසෙන් කොටස් යන්න ඕන කොහාටද? මගේ සමාජිකත්වයේ තියෙන කොරළවැල්ල සභාවට. මම කොරළවැල්ල සභාවෙන් ඊගාවට අහන්න යනද මගේ සල්ලි වලට මොකද කරේ කියලා? මට අහන්න අයිතියක් නැහැ. මට අහන්න අයිතියක් නැහැ. ගබඩාකාරවරුන් ප්‍රේමවන්තනි, ඒක අයිතු ලෙස පාවිච්චි කරොත් පලාතට යන මගේ දසයෙන් කොටස් එක අයිතු ලෙස පාවිච්චි කරොත් කාගෙන්ද ඒගොල්ලන්ට දඬුවම් ලැබෙන්නේ? දෙවියන් වහන්සේගෙන්. මතක තියාගන්න. අපිට අයිතියක් නැහැ දඬුවම් කරන්න. මට අයිතියක් නැහැ දඬුවම් කරන්න. නමුත් මට දේව වචනේ කියන්නේ මොකද්ද? මගේ දසයෙන් කොටස් ස්වාමීන් වහන්සේගේ මාලිගාවේ භෝජනය රැකෙන පිණිස එක දෙන්න. ඒක දේව වචනේ අපිට පැහැදිලිවම කියලා තියෙන දෙයක්. ප්‍රේමවන්තයනි, ඒ නිසා අපි මොනවා වුණත් අපි මතක තියාගන්න ඕන ප්‍රේමවන්තයනි, දසයෙන් කොටසක් අපි දෙන්නේ, 10න් එකක් දෙන්නේ දෙවියන් වහන්සේ 10න් 10ක්ම දීලා තියෙන නිසා. හලෙලූයා. 10න් එකක් අපි දෙවියන් වහන්සේට දෙන්නේ, දෙවියන් වහන්සේ 10න් 10ක්ම අපිට දීලා තියෙන නිසායි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසයි. ඊගාට කියනවා මොකද්ද? ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදී. මොකක් කරොත්ද? දසෙන් කොටස් අපි දුන්නා. ඒකෙන් දීම කර්ම කොටගෙන මොකක්ද වෙන්නේ? දෙවියන් වහන්සේට අගෞරවයක් වෙන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේගේ සභාවට අගෞරවයක් නොවන පිණිස. ඇයි? එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? දේව සේවකයන්ට සමහරලාට දීමනා දී ගන්න බැරුව ඉන්නවා. ට්‍රැවලින් දී ගන්න බැරුව ඉන්නවා. දාද මෙතෝදිස් සභාව ගත්තත් මම මෙතෝදිස් සභාව නිසා මම කියන්නම් අද මූලස්ථානයේ ප්‍රේමවන්තයේ හිස් වෙලා තියෙනවා. ඇයි ඒ? දසෙන් කොටස් දෙන්නේ නැති නිසා. ඔක්කොම අය දසෙන් කොටස් දෙනවා නම් ප්‍රේමවන්තනි, කවදාකවත් සභාවක් හිස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට අගෞරවයක් වෙන්නේ නැහැ. හලෙලූයා. ප්‍රේමවන්තනි, අපිට කියනවා ගොයම විනාශ වන්න මම ඉඳලා ගොයම කාලේද? ගොයම සභාවේද අපේද? ගොයම අපේ. හලෙලූයා. නුඹලාගේ මිදි මැලේ පළදාවක්. දැන් මෙතන ප්‍රේමවන්තනි, මේ මිදි මැලේ පළදාව කියනකොට උඹලා හිතන්න එපා අපි මිදි මැලව ගන්න නැහැ නේ කියලා. මෙතන මොකක්ද කියන්නේ? අපේ රැකියාව, අපේ ව්‍යාපාරය, අපේ ජීවිතය, අපේ සැපයීම,
හලෙලූයා. මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ? මගේ කොටස නුඹලා මට දෙනවා නම් නුඹලාගේ රැකියාවට, නුඹලාගේ ව්‍යාපාරයට, නුඹලාගේ ජීවිතයට, නුඹලාගේ පෞල් ජීවිතයට මම අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. හලෙලූයා. සියලු බලයන් සංවිධාන වහන්සේ වදාරනසේක. එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තයයි කියන එක. හලෙලූයා. ගාන කපුලිය සම්මාන. දැන් අපුඩි ගෙවියේ ස්වාමින් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට හිමි කොටස අපි දෙවියන් වහන්සේට දෙනවා නම් පළමුව දෙවියන් වහන්සේ කියනවා අපේ පෞද්ගලික ජීවිතේට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඊගාවට කියනවා අපේ සභා ජීවිතේට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හලෙලූයා. ඊගාවට කියනවා පෞද්ගලික ජීවිතයක් විතරක් නෙමෙයි සභා ජීවිතයක් විතරක් නෙමෙයි මොකක්ද කියන්නේ මුළු දේශයටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ දසෙන් කොටස් දුන්න නැත්නම් දෙවියන් වහන්සේ දුප්පත් වෙනවද? දෙවියන් වහන්සේ දුප්පත් වෙන්නේ නැහැ. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මයි ප්‍රේමවන්තයනි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. හරි කනගාටුයි කියන්නේ ප්‍රේමවන්තයනි මම උගක් වෙලාවට මම ඉවැන්ජලිසම් දෙපාර්තමේන්තුවේ ඉන්නකොට මගේ දේව සේවකයන්ට මම නිතරම කියන දෙයක් තමයි ඔබ දසෙන් කොටස දුන්නේ නැත්නම් ඔබට අයිතියක් නැහැ සභාවේ මිනිසුන්ගෙන් දසෙන් කොටස් ඉල්ලන්න. ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ගබඩාකාරවරුන් දන්නවා අපි ඒක දෙනවද නැද්ද කියලා. අපි ඒක දුන්නේ නැත්නම් ගබඩාකාරවරුන් කියයි පාදුනාස දෙන්නේ නැහැ, බ්‍රදර් දෙන්නේ නැහැ, අපි මොකටද දෙන්නේ කියලා. හැබැයි ඒ නිසා නෙමෙයි නුඹ දෙන්න ඕන. නුඹ දෙන්න ඕන ඒක දේව වචනේ අපිට දෙවියන් වහන්සේ නියම කරලා තියෙන නිසා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාය. බොහොම කනගාටු කියන දවසක් මම ඕක කියනකොට දවසක් එක්කෙනෙක් කිව්වා ඒ දේව සේවකෙක් තමයි අපිට සභාවෙන් ලැබෙන මේ සොච්චමෙන් මේ වචනේම පාවිච්චි කරා ප්‍රේමවන්තයනි. අපිට සභාවෙන් ලැබෙන මේ සොච්චමෙන් අපි 10න් කොටසක් දුන්නොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒක කිව්වා ඒ වචනේම පාවිච්චි කරා. මතක තියාගන්න ඒ වගේ වචන අපි පාවිච්චි කරොත් දෙවියන් වහන්සේ දිගින් දිගටම අපිට දෙන්නේ සොච්චමම තමයි. සොච්චමම තමයි. නමුත් ප්‍රේමවන්තනි ලැබෙන දේ අපිට ලැබෙනකොට අපි කියනවා නම් මේක දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච උතුම් ආශිර්වාදය. හලෙලූයා. මේ ලැබිලා තියෙන දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච උතුම් ආශිර්වාදය. අන්න ඒක තමයි දා යේසුස් වහන්සේ මාළු දෙකයි රොටි පහකුයි අරගෙන තුති පුදලා ස්වාමින් වහන්සේ කිව්වේ. හලෙලූයා. ලැබෙන දේ දෙවියන් වහන්සේට පූජා කරලා ඔබ වහන්සේ දුන්න දේ ගැන අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා නම් ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. හලෙලූයා. උන්වහන්සේ බැඳී සිටිනවත් නෙමෙයි. උන්වහන්සේ අපිට පොරොන්දු වෙනවා. මොකක්ද? ඔබගේ පෞද්ගලික ජීවිතයටත් ඔබගේ සභා ජීවිතයටත් ඒ විතරක් නෙමෙයි ඔබගේ සභාව කරන කොටගෙන මුළු දේශයටම උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසායි. තවදුරටත් ප්‍රේමවන්තයනි අපගේ ආශිර්වාදය අපි රැක ගන්න නම් දේව වචනේ කියනවා ප්‍රේමවන්තයනි බලන්න එදා මොකද්ද උනේ මේ මහලේ රෝගිය ස්ත්‍රිය සුව වෙච්ච වෙලාවේදී කරුණ හෙළි වූ බව දුටු ඒ ස්ත්‍රිය වෙවුලමින් අවුත් උන්වහන්සේ ඉදිරියේ වැඩකදී ඈ උන්වහන්සේට අත දැමුනේ මන්ද කියා එකෙනෙහිම ඈ සුව වූ හැටි මුළු සමූහය ඉදිරියේ මොකද කියේ ප්‍රකාශ කළේය. දැන් මේව ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඇයට එහෙම ඉදිරියට එන්න අයිතියක් නැහැ. සමාජයේ තිබිච්ච නීතිය අනුව. නමුත් දෙවියන් වහන්සේට අත ගැසුවම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබපු ගමන්ම ඇය ඒක කොරෙන් අරන් ගියාද? නෑ. ඇය ඒක ප්‍රකාශ කළා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඇය ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කර්මකට ප්‍රේමවන්තයනි සමාලට හිතන්නේ දැන් මම මේක කියපු ගමන්ම මාව මෙතනින් එළවයි. ඇයි? ඒක තමයි සමාජ නීතිය. නමුත් යේසුස් වහන්සේ මොකද කියන්නේ? දියණියනි ඔබේ ශ්‍රද්ධාව ඔබ සූපත් කළාය ශාන්ත සිතින් යන්නයි ඈට කීසේක. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අන්න ඒ වගේම තමයි ප්‍රේමවන්තයනි අපේ ගැලවීම ගැන යේසුස් වහන්සේ අපිට කියන්නේ. මේක සෙල්ලමක් නෙමෙයි. දේව වචනේ අපිට කියනවා මොකද්ද? ඔබ යේසුස් වහන්සේ සංවිධානන් වහන්සේයයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්. හලෙලූයා. මොකද්ද කියන්නේ? ප්‍රසිද්ධියේ අපිට ප්‍රකාශ කරන්න තියෙනවා මගේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ බව. ඒකයි දේව වචනේ කියන්නේ ප්‍රේමවන්තයනි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්
දෙවියන් වහන්සේ උන්වහන්සේ මනුන්ගේ උත්ථාන කළ බව ඔබ සිතින් අදහන්නේ නම් ඔබ ගැලවීම ලබන්නේ. ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේ සම්විධානන් වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම් මනුන්ගේ උත්ථාන කළ බව සිතින් අදහින්න ඔබ ගැලවීම ලබන්නේ. මිනිස්සේ සිතින් ඇදහිීමෙන් දමිතු බවද පැමිණෙන්නේ මොකක්ද කියන්නේ? මුවින් පැවසීමෙන් ගලවනු ලබන. දැන් ප්‍රේමවන්තනි මේ වචනේ නිකන්ද ලියලා තියෙන්නේ නෑ. මේක ලියලා තියෙන අර්ථයක් ඇතුවයි. මේක ලියලා තියෙන්නේ අපිට දෙවියන් වහන්සේ දෙන ප්‍රකාශනයක්. මොකක්ද කියන්නේ? ප්‍රේමවන්තනි ඔබ ගැලවීම ලබා ඇති බව අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න තියෙනවා. හලෙලූයා. ඒක හංගගෙන ඉන්න නෙමෙයි. ඒක අපිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න තියෙනවා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු ගමන් ප්‍රේමවන්තයනි මොකක්ද යන්නේ? සුභාරංචිය. සුභාරංචිය යන්නේ. හැබැයි අපි හංගගෙන හිටියොත් ප්‍රේමවන්තයනි ඔය සුභාරංචිය යනවද? නෑ. ඒ නිසා මතක තියාගන්න ඕන ප්‍රේමවන්තයනි අපි යේසුස් වහන්සේගේ විනිශ්චාසනයේ යනකොට ධර්මිෂ්ඨකමේ ඔටුන්න, තේජවන්තකමේ ඔටුන්න, ප්‍රීතියේ ඔටුන්න, පහව නොයන්නා වූ ඔටුන්න සහ ජීවනයේ ඔටුන්න කියන ඔටුළු පහක් අපිට දෙවියන් යේසුස් වහන්සේ දෙන්න යනවා. මේ හැම ඔටුන්නක්ම අපිට ලැබෙන්නේ යන්නේ ප්‍රේමවන්තයනි අපි කොයිතා දුරට මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා සුභාරංචියේ ප්‍රකාශ කරලා ඊගවට අපි යහපත් එළවලු බවට පත් වෙලා තව එකක් තියෙනවා. අන්තිම උතුම්න ජීවනයේ උතුම්න මොකක්ද දන්නවද? ඒ ප්‍රකාශ කිරීම කර්ණ කොටගෙන ඔබ මරණයටපත් වුනොත්, ඔබට පීඩා කළොත්, ඔබ ගුටි කෑවොත් යේසුස් වහන්සේ කියනවා මම ඔබට දෙන්න යනවා ජීවනයේ කිරුණ. හලෙලූයා. එහෙනම් ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ මේවා කට කහනවට කියනවා නෙමෙයි. උන්වහන්සේ කියන්නේ මොකද්ද? අපිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. එදා මේ මහලේ ස්ත්‍රිය ඇය ප්‍රසිද්ධියේ බය නැතුව කිව්වා යේසුස් වහන්සේ කරපු දේ. ඊගාවට කියනවා ප්‍රේමවන්තනි මොකද්ද? අසුභවාදී සිටිවිලි ප්‍රතික්ෂේප කරන්න. මේක හරි වැදගත්. දෙවියන් වහන්සේගෙන් අප ලැබූ ආශිර්වාදය අපි රැක ගන්න නම් අපි දන්නවා නම් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවා, අපිට අනුග්‍රහය දීලා තියෙනවා. උන්වහන්සේ අපව ඉදිරියට ගෙන යනවා කියලා ප්‍රේමවන්තයනි දේව වචනේ කියනවා මතේ උතුමාගේ සුභාරංචි කියන්නේ කොහොමයි? ගස හොඳ නම් ඵල හොඳයි. ගස නරක නම් ඵල නරකයි. දැන් මේක උපමාවක්. හරි? මේක කවුරුද දන්නවද නේද? ගස හොඳ නම් ඵල හොඳයි. ගස නරක නම් ඵල නරකයි. සිතින් උතුරා යන්නේ කටින් පිට වේ. මොනවා වුණත් ප්‍රේමවන්තයනි අපේ කටින් පිට වෙන්නේ හිතේ තියෙන දේ. ඕක නවත්තන්න බෑ. මොනවා වුණත්. දැන් මොකද කියන්නේ? කවද මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේදී ඕන් වග කිව යුතුයයි ඔබට කියමි. කවදද මේ අපිට වග කියන්න තියෙන්නේ? දේව විනිශ්චය දවසේදී අපිට වග කියන්න තියෙනවා අපේ කටින් ප්‍රකාශ කරන වචන ගැන. එල්ලන්ද පොල්ලු. අයිපාරක් කියන්නේ තවද මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේදී ඔවුන් වග කිව යුතුයයි ඔබට කියමි. ඊගාට මොකද කියන්නේ? ඔබේම වචන අනුව ඔබ නිදහස් වනු ඇත. ඔබේම වචන අනුව ඔබ වර්ධනයටපත් වනු ඇත. දැන් මෙන්න මේ නිසා තමයි ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න ඕන අපි කටින් වචනයක් පිට කරන්න ඉස්සෙල්ලා අපි දෙපාරක් තුන් පාරක් හිතන්න ඕන. දෙපාරක් තුන් පාරක් හිතන්න. අද කොච්චර දරුවෝ ඉන්නවද මානසික ලෙඩු බවට පත් වෙලා ඒ දරුවෝ අම්මලා තාත්තලා දන්නේ නැහැ අම්මලා තාත්තලාගේම වචන නිසා. ඔය බූරුවා මා අරකේ කමාලට පොඩි කාලේ අපේ ළමයින්ට කියනවා ප්‍රේමවන්තනි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ළමයි කොච්චර ආදරේද. ඒ ආදරේ කරන අම්මා නැත්තම් තාත්තා මොකක් හරි අපේ ළමයි චන්දි වැඩ කරනවා. අපේ ළමයි සමහරකට අපි අකමැති දේවල් කරනවා. ඒ අකමැති දේවල් කරපු ගාම තෝ බූරුවක් කියලා ළමයෙකුට කියපු ගමම ප්‍රේමවන්තනි ළමයා ගොළුවට යන්නේ මොකක්ද? උඹට ඉගෙන ගන්න බෑ. රිපෝට් එක ගෙනාවම සමහරකට බනිනවා. එහෙම කියපු ගාම ප්‍රේමවන්තනි මේ දරුවන් ගොළුවට යන්නේ මොකක්ද? ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ අපිට දරුවන් දීලා තියෙන්නේ ශාප කරන්නද ආශිර්වාද කරන්නද? අපිට ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාදය ප්‍රේමවන්තනි කවදා හරි අපිට එනවා. අපි ආශිර්වාද කරනවා නම් හලෙලූයා.
දෙවියන් වහන්සේ මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ප්‍රේමවන්තයනි මගේ ජීවිතේ මම බෑන් ගහන්න ගිහිල්ලා මම බෑන් ගහන්න කියලා ජීවිතේ නාස්ති කරගත්තා. හැබැයි මම අද දෙවියන් වහන්සේගේ පාමුල කියනවා මගේ තාත්තා නෙමෙයි එක වචනයකින් මට බැන්නේ. එක වචනයකින් මට ප්‍රේමවන්තයනි කවදාවත් මාව පහත් කරලා නැහැ. මම සමහරවිට නොසන්ඩාල වැඩ කරලා සමහර මිනිස්සු ඇවිල්ලා තාත්තට ඇවිල්ලා මම ගැන එක දේවල් කියනකොට සමහරවිට තාත්තා කියලා දෙනවා එක අතින් අප්පුගේ ගහලා පෙන්නපන්. හැබැයි යා ගියාට පස්සේ මට තාත්තා කියලා මට හොඳට මතකයි තාත්තා මට දවසක් කිව්වා පුතේ ඔයාට දෙන්න පුළුවන් හැම නිදහසක්ම මම දීලා ඉවරයි සී කල්පනාවෙන් වැඩ කරන්න. අන්න ඒක තමයි ප්‍රේමවන්තනි තාත්තා මට කවදා හරි දීපු තදින්ම දීපු ආවාදයක් තියෙනවා නේද? හැබැයි ඒක මගේ හදවතට වැදුනා. කවදාවත් තාත්තා මට බැනලා නැහැ. ගහලා නැහැ. හැබැයි තාත්තා මට පුළුවන් තරම් ප්‍රේම කරා ප්‍රේමවන්තේනි මම මේ ජරා ජීවිතේට යන්න. හලෙලූයා. ඒ කර්ණ කොටගෙන ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේගේ ප්‍රේමය මම අත්දැක්කා. මොකද මේ වචනේ කියන්නේ ඔබේම වචන අනුව ඔබ නිදහස් වනු ඇත. ඔබේම වචන අනුව ඔබ වරදට පත් වනු ඇත. ඒ නිසා කට පරිස්සම් කරගන්න. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ කිව්වේ ඔය කටින් ප්‍රකාශ කරන්න ඕන ඔබගේ ගැලවීමයි. ඔබේ ගැලවීම මිසක් ප්‍රේමවන්තයනි සාපලත් වචන නෙමෙයි. කවදාවත් ඍණාත්මක වචන ප්‍රකාශ කරන්න එපා. ඍණාත්මක දෙයක් ඔබ ඉස්සරහ දැක්කත් ඔබ ඒක ප්‍රකාශ කරන්න එපා. ඇයි ඒ? දෙවියන් වහන්සේට පුළුවන් හැම ඍණාත්මක දෙයක්ම අපේ ජීවිතයේ ධනාත්මක පැත්තට හරවන්න. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට පුළුවන් නම් මේ හැම ඍණාත්මක දෙයක්ම ධනාත්මක පැත්තට හරවන්න ප්‍රේමවන්තයනි. එහෙනම් අපි ප්‍රකාශ කරන්න ඕන ඍණාත්මක වචන ධනාත්මක වචන. ධනාත්මක වචනයි. ඒ දෙවියන් වහන්සේ තුලින්. ඒක දෙවියන් වහන්සේ දකින්නකොට දෙවියන් වහන්සේ අපිට විපාක දෙනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරලා ඉවරයි. අපි හැමෝම මේ ආශිර්වාදය ලබලා ඉවරයි. හැබැයි පස්සේ තියෙන ප්‍රේමවන්තයනි අපි පයින් ගහන්නේ නැතුව ඒ ආශිර්වාදය රැක ගන්න ඕනේ. ඒ ආශිර්වාදය රැක ගන්න. අපි ආශා කරමු. ආදරවන්ත දෙවි පියාණෙනි අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ අපගේ ජීවිතේ හැම දෙයක්ම දන්නවා. ඔබ වහන්සේ අපේ ජීවිතේට හැම දෙයක්ම කරලා ඉවරයි දෙවි ස්වාමීන් වහන්සේ. නමුත් දෙවි පියාණනි ඔබ වහන්සේ අපිට සුබවාදී දේවල් කරන්න කියනකොට ස්වාමීනි අපි හුඟක් වෙලාවට අපගේ ඔළුව උදුම කරනවා. ඔබ වහන්සේම අපිට දීපු ආශිර්වාද වලින්ම ස්වාමීනි අපි උඩඟු වෙලා ඔබ වහන්සේට විරුද්ධව අපි ක්‍රියා කරනවා. ස්වාමීන් වහන්සේ වචනය ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත නැතර මින් පසු දෙවි පියාණන් වහන්සේ අපගේ ජීවිතේ හැම දෙයක්ම ඔබ වහන්සේ අපට කළා වූ දේවල් තුළ අපිට ධනාත්මකව දකින්නට ධනාත්මකව ක්‍රියා කරන්නට අපිට ස්වාමීනි ඔබ වහන්සේගේ ඇදහිල්ලේ වචන පමණක් ප්‍රකාශ කරන්නට අපිට උදව් කරන්න ස්වාමීනි. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ අපි හැමෝටම ස්වාමීනි අපිට මොන දේ ලැබුණත් කොච්චර ලැබුණත් ස්වාමීනි ඔබ වහන්සේට අයිති කොටස හරි විදියට දෙන්නට ස්වාමීනි අපව පොළඹවන්න දෙවි පියාණන්. ස්වාමීනි ඒක සභාවේ අය කොයි විදියට පාවිච්චි කරත් නැතත් ස්වාමීනි අප දිය යුතු දේ ඔබ වහන්සේට දෙන්නට ඔබ වහන්සේ අපව පොළඹවන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ කියනවා අපි ඒ විදියට දුන්නොත් ඔබ වහන්සේ අපට නොඅඩුව ආශිර්වාද කරනවා. අපිට පෞද්ගලිකව ආශිර්වාද කරන බවත් පවුලක් හැටියට ආශිර්වාද කරන බවක් සභාවක් හැටියට ආශිර්වාද කරමින් මුළු දේශයටම ඔබ වහන්සේගේ ආශිර්වාදය ගෙනෙනවා. දෙවි පියාණන්ට මඟ පෙන්වන්න අපිට කීකරු වෙන්නට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. සීල ගෞරවයමයි මේ ඔබ වහන්සේටමයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සදාත්මයන් වහන්සේගේ සහභාගීකම සියලු දෙනා සමග දැනුත් මතු සදාකාලටම පවතින සේක්වා. ආමේන්. Yesus bitai, laban wadadak tenna minta rak tekena, suami mangsa pesan kami. Yak nak kerana